හැමෝටම තෙරුවන් සරණයි. අද මේ අභිධර්ම දේශනා මාලාවේ 4 වෙනි දවස. ඉතින් අද අපි මෙතෙන් පටන් මේ සාකච්ඡාව එහෙම නැත්නම් දේශනාව පටන් ගමු. පොඩ්ඩක් මේ අපි මොනවාද පහුගිය සතියේ කතා කරේ කියලා මතක් කරනවා නම් අපි පහුගිය සතියේදී මේ පරමාර්ථ ධර්ම කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන් කතා කරා. ඉතින් මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරද්දී පරමාර්ථ ධර්ම හැටියට චිත්තය කියලා එක් ධර්මතාවයකුත් චෛතසික කියලා තවත් ධර්මතා 52කුත් ඊට පස්සේ රූප 28ක් එහෙම නැත්නම් 18ක් වශයෙන් උත් සඳහන් කරනවා. මේකේ දැන් අද සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම පැහැදිලි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රූප 28ක් හැටියටත් බොහෝ තැන්වල සඳහන් වෙනවා. රූප 18ක් හැටියටත් සඳහන් වෙනවා. ඉතින් මේ රූප 18ක් හෝ 28ක් හැටියටත් මේ ධර්මතා සියල්ලම ලෞකික පරමාර්ථ ධර්මතා හැටියට අපි කතා කරා. ඊට අමතරව ලෝකෝත්තර පරමාර්ථ ධර්මයේ හැටියට නිර්වාණය ගැනත් කතා කරා. ඉතින් අපි අර පහුගිය සතියේදී අපිට වැටහෙන ආකාරයට උදාහරණයකින් විස්තර කරන්න උත්සාහ කරා මේ මොනවද මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ කියලා. බීමහලක උදාහරණයක් අරගෙන ඒ බීම කියලා කියන්නේ ඒ බීමහලේ ගන්න පුළුවන් දේවල්. එතකොට ඒ බීමහලේ කවදාවත් බීම හදන දේවල් ගන්න නැහැ. ඒ වගේම හැබැයි මේ බීම හදන්න ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරද්දිත් මේ මෙතන දක්වන මේ තිරස් රේඛාවෙන් උඩ තියෙන ධර්මතා තමයි මේ ලෝකයේ තුල දකින්නට හම්බ වෙන ධර්මතා. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම කතා කරනවා නම් මේක නාම රූප කියලා කොටස් දෙකක් ගැන කතා කරා. නාමයේ හැටියට තියෙනවා නම් මේ සිත කියන ධර්මතාවය තමයි නාමයේ හැටියට තියෙන්නේ. මේක මේ තනි ධර්මතාවයක් හැටියට පවතින්න පුළුවන්. මෙතනදි මේ ඊටාම හොඳ ප්‍රශ්නයක් මේ අපේ එක පින්වතෙක් ඇහුවා මේ සිත විතරක් තනියම තියෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ගැන ඊටාම හොඳ ප්‍රශ්නයක්. සිත විතරක් තනියම තියෙන්න පුළුවන් එකම භූමියක් විතරක් තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා. එහෙම නැත්නම් සිතකට හැම වෙලාවෙම පවතින්න රූපකයක් ඕනමයි. ඉතින් ඒ ගැන ඉදිරියේදී අපි තවත් සාකච්ඡා කරනවා. මෙතනදී අපි විශේෂයෙන් මේ සඳහන් කරේ සිත කියන ධර්මතාවයට වෙනමම මේ ඒකකයක් හැටියට පවතින්න පුළුවන් කියන දේ තමයි. ඊට අමතරව මේ රූපය හැටියට හිතනවා නම් මේ රූපය අපි දකින රූපය මේ ඊටා කුඩාවට විභජනය කරගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන කොටසට කියන එක තමයි රූප කලාපය කියලා. රූප කලාපයක් තවදුරටත් විභජනය කරන්න බෑ. ඉතින් මේක දීර්ඝ ලෙස ගිය සැරේ සාකච්ඡා කරපු නිසා අද පොඩ්ඩක් මේ මතක් කරලා දුන්න විතරයි. ඉතින් අපි අද විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා කතා කරා වගේම මේ පරමාර්ථ ධර්මවල මේ රූප කලාප සහ රූප කියන කොටස තමයි. එතකොට ඇත්තටම මේ ලෝකේ පවතිනවා නම් පවතින්නේ රූප කලාප විතරයි. රූප කලාප හැදෙන්නේ පරමාර්ථ රූප ධර්ම කීපයක් එකතු වීමෙන් තමයි. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අවම වශයෙන් මේ පරමාර්ථ රූප 8ක්වත් එකතු වෙන්න ඕන රූප කලාපයක් හැදෙන්න. ඒ කියන්නේ එහෙම නැතුව පරමාර්ථ ධර්ම 2කින් 3කින් 4කින් 5කින් 6කින් 7කින් එහෙම රූප කලාපයක් හැදෙන්නේ නැහැ. අවම වශයෙන් අනිවාර්යෙන් තිබිය යුතු මේ පරමාර්ථ ධර්ම 8ක් තියෙනවා. පරමාර්ථ රූප ධර්මතා 8ක් තියෙනවා රූප කලාපයක් හැදෙන්න. ඊට අමතරව උපරිම වශයෙන් 13ක් තියෙනවා. මේ ආකාරයට තමයි මේ රූප කලාපයක් හැදෙන්නේ. ඒක ඒකකයක් හැටියට. ඉතින් මෙතනදී මේ අවබෝධයේ පහසුව සඳහා මෙතන මේ රූප කලාප මේ ආකාරයට වෘත්ත එහෙම නැත්නම් රවුම් හැටියට දැක්කුවත් දැන් මෙතන මේ රූප කලාපය තුල ඒ ආකාරයට වෘත්ත හැටියට දැක්කුවත් රවුම් හැටියට දැක්කුවත් මේක රූප කලාපයක් හැටියට හැදෙද්දී මේ වගේ වෙන වෙනම එකතු වෙලා නෙමෙයි හැදෙන්නේ. ඒක විශේෂයෙන් අද සාකච්ඡාවේදී පැහැදිලි වෙයි.
ඉතින් අද මාතෘකාව විශේෂයෙන්ම මේ රූපකාණ්ඩය තමයි. දැන් මේ රූපකාණ්ඩය පළමුවෙන්ම විස්තර කරලා ඊට පස්සේ ඊට වඩා සියුම් වෙච්චි සිතට අදාළව තියෙන චිත්තය, චෛතසිකය ඒ ආදි වශයෙන් විස්තර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වත්නි දැන් මේ රූප කලාප අර අපි කලින් සඳහන් කරා වගේ රූප කලාප තියෙන්න පුළුවන් මේ පරමාර්ථ ධර්ම 8ක් එකතු වෙලා මේක තමයි මේ විශ්ව ධාතුවේ තියෙන්න පුළුවන් මේ කුඩාම ඒකකය රූපයක් හැටියට. ඉතින් මේකත් විශේෂයෙන්ම අවබෝධ කර ගැනීම වඩාත් වටිනවා. මොකද පස්සේ අපි උදාහරණයකින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නම්. ඉතින් මේ කුඩාම ඒකකයට කියන්නේ සුද්ධාෂ්ටකයක් කියලා. සුද්ධාෂ්ටකයක් කියලා කියන්නේ අවම වශයෙන් මේකෙන් රූප ධර්මතා 8ක් එකතු වෙලා තමයි මේ සුද්ධාෂ්ටකය හැදෙන්නේ. ඊට පස්සේ තියෙනවා නවක කලාපය කියලා. නවක කලාපය කියන්නේ මේ සුද්ධාෂ්ටකයේ තියෙන ධර්මතා 8 එහෙමම තියෙද්දි තව එක ධර්මතාවයක් මේකට එකතු වෙනවා. එතකොට නවක කලාපයක් හැදෙනවා. ඉතින් පින්වත්නි මෙතනදී හැම වෙලාවෙම මතක තියාගන්න ඕන මේ ඕනෑම දෙයක් හැදෙන්නේ මේ රූප කලාපයක් හැදෙන්නේ සුද්ධාෂ්ටකයේ මත. ඒ කියන්නේ දැන් නවක කලාපයක් ගත්තොත් ඒක ඇතුලේ සුද්ධාෂ්ටකයේ තියෙන ධර්මතා 8ම තිබිලා ඊට අමතරව තව එක රූපයක් තියෙනවා. දසක කලාපය ගත්තොත් සුද්ධාෂ්ටකයේ තියෙන ධර්මතා 8 තිබිලා තව දෙකක් තියෙනවා. දසක කලාපය කියන්නේ 10ක් එකතු වෙලා හැදෙන එක. ඊට පස්සේ ඒකාදශක කලාපය කියන්නේ 11 කියන එක. එතකොට සුද්ධාෂ්ටකයේ තියෙන ධර්මතා 8ට තව 3ක් එකතු වෙලා ඒකාදශක එහෙම නැත්නම් 11 කියන කලාපය හැදෙනවා. ඊට පස්සේ ද්වාදශක කලාපය කියන්නේ සුද්ධාෂ්ටකයේ ධර්මතා 8ට තව 4ක් එකතු වෙලා ද්වාදශක එහෙම නැත්නම් 12ක් කියන කලාපය හැදෙනවා. ඊට පස්සේ තේරසක කලාපය කියලා කියන්නේ 13ක් කියන එක සුද්ධාෂ්ටකයට තව ධර්මතා 5ක් එකතු වෙලා තේරසක කලාප කියලා හැදෙනවා. දැන් මෙතනදී මේ එකතු වෙන අනිත් ධර්මතා විවිධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දසක කලාපය කිව්වහම සුද්ධාෂ්ටකයකට මේ එකතු වෙන අනිත් ධර්මතා දෙක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඉදිරියේදී සාකච්ඡා කරද්දී පැහැදිලි වෙයි. ඒ වුණාට විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ රූප කලාපය කෙසේ හැදුනත් ඒ හැදෙන ධර්මතා තුල සුද්ධාෂ්ටකය කියන පරමාර්ථ ධර්මතා 8 තියෙනවා. එතකොට අවම වශයෙන් රූප 8ක් රූප ධර්මතා 8ක් තියෙනවා. උපරිම වශයෙන් 13ක් තියෙනවා. ඉතින් මේ වචන ටිකත් පොඩ්ඩක් මතක තියාගන්නවා නම් හොඳයි. සුද්ධාෂ්ටක කලාප 8ක් තියෙනවා. නවක කලාප 9යි. දසක කලාප 10යි. ඒකාදශක කලාප 11යි. ද්වාදශක කලාප 12යි. තේරසක කලාප 13යි. ඉතින් දැන් අපි මේකේ තියෙන මේ සරලම ඒකකේ පොඩ්ඩක් ඉස්සරලා කතා කරමු. මොකද්ද මේකේ තියෙන මේ සරලම ඒකකය සුද්ධාෂ්ටක කලාප. ඉතින් සුද්ධාෂ්ටක කලාප කියන මේ රූප කලාපය තුල පරමාර්ථ ධර්මතා 8ක් තියෙනවා. මේක සමහර වෙලාවට මේ බෞද්ධයන් වශයෙන් අපිට බොහෝ විට අහලා පුරුදු වචන තියෙන්නේ මේකේ එක ධර්මතාවයක් තමයි පඨවි ධාතුව. දෙවෙනි ධර්මතාවය තමයි ආපෝ ධාතුව. තුන්වෙනි පරමාර්ථ ධර්මතාවය තමයි තේජෝ ධාතුව. ඊළඟ පරමාර්ථ ධර්මයේ තමයි වායෝ ධාතුව. ඊළඟට ඊට අමතරව රූපය, ශබ්දය, ගන්ධය, ආහාරය එහෙම නැත්නම් ඕජාව කියලා කියනවා. මේ ආදි වශයෙන් තව ධර්මතා 4ක් මේ කලින් කියපු පඨවි, ආපෝ, තේජෝ, වායෝ එක හැම වෙලාවෙම බැඳී පවතිනවා. ඉතින් මෙතනදී මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු 4ට විශේෂයෙන් නමක් දෙනවා මහා භූත රූප 4 කියලා. මේ මහා භූත රූප 4 කියන එක අතිශයින්ම විශේෂයි. මොකද මේ මහා භූත රූප 4 මත තමයි සියලුම මේ විශ්ව ධාතුවේ තියෙන රූප හැදිලා තියෙන්නේ. මහා භූත රූප 4 ඇසුරු කරගෙන. මහා භූත රූප 4 උදව් කරගෙන තමයි මේ ලෝක ධාතුවේ ඕනෑම රූප ධර්මතාවයක් හැදෙනවා නම් හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේ මහා භූත රූප 4 මේ මොකක්ද කියන දේ ගැන පොඩ්ඩක් වටහා ගැනීම විශේෂයෙන් වටිනවා.
මොකද විදර්ශනාවේදී පවා කියවෙනවා මේ මහා භූත රූප 4 එකිනෙකට වෙන්කර දකින්න පුළුවන් බව. ඉතින් අපි බලමු මේ මහා භූත රූප 4 කියන එක කොහොමද කියන දේ මේ අපිට තේරෙන විදිහකට පොඩ්ඩක් උදාහරණයකින් විස්තර කරන්න උත්සාහ කරන්නම්. දැන් අපි හැමෝම දන්නවා පින්වත්නි මේ පඨවි කියලා කියන්නේ තද බව. එහෙම නැත්නම් කර්කශ බව කියලා අපි හැමෝම අහලා තියෙනවා. ඊට පස්සේ මේ ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන බව, ඇලෙන ස්වභාවය කියලා අපි අහලා තියෙනවා. තේජෝ ධාතුව කියලා කියන්නේ එහෙම නැත්නම් උණුසුම් සිසිල් බව කියලා අපි අහලා තියෙනවා. වායෝ ධාතුව කියලා කියන්නේ පිම්බෙන එහෙම නැත්නම් පුම්බවන ගතිය කියලා අපි අහලා තියෙනවා. ඉතින් දැන් කොහොමද මේ ධර්මතා හතර ඇත්තටම ලෝකේ පවතින්නේ කියන දේ අතිශයින්ම විශේෂයි. ඒ ගැන පොඩි උදාහරණයක් මේ අපිට පැහැදිලි වෙන ආකාරයට තමයි මේ මෙතනදී මේ සඳහන් කරන්නේ. මේක මේ අපේ උදාහරණයක්. ඒක නිසා මේක විමසලා ගන්න කියලා අපි ආරාධනා කරනවා මේ පින්නතුන්ට. මොකද මේ අපිට වැටහෙන ආකාරයෙන් කිව්වහම වරදින්න පුළුවන්. ඉතින් ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. ඒක නිසා මේක මේ ඒ වුණාට පොඩ්ඩක් මේක මේ විදිහට හිතපුවාම අවබෝධයේ පහසුවක් ඇති වෙයි කියලා අපි හිතනවා. ඉතින් පින්වත්නි මෙතනදී මේ අපි හිතමු මේ ආකාරයට මේ බෝල දෙකක් තියෙනවා. මේ නිල් පාටින් දැක්වෙන ආකාරයට තියෙනවා බෝල දෙකක්. ඊට පස්සේ මේ තැඹිලි පාටින් දැක්වෙන ආකාරයට තියෙනවා රබර් පටියක්. ඊට පස්සේ මේ ආකාරයට අලු පාටෙන් දැක්වෙන ආකාරයට මේ ස්ප්‍රින් එකක් එහෙම නැත්නම් දුන්නක් කියලා සිංහලෙන් කිව්වොත් වැරදි ඇති. ස්ප්‍රින් එකක් තියෙනවා. ඉතින් අපි මේ ආකාරයට මෙහෙම තුනක් තියෙද්දි අපි ඉස්සෙල්ලාම හිතමු මේ බෝල දෙක මේ රබර් පටියේ දාලා මේ ආකාරයට ලං කරලා තබනවා. එතකොට හිතන්න මේ බෝලය කියන්නේ පටවිය කියලා. බෝලය කියන්නේ පටවිය. පටවිය කියලා කියන්නේ දැන් මේ බෝලේ තියෙන්නේ තද බවක්, රළු බවක්, බර බවක්. ඒක තමයි පටවි ධාතුව කියලා කියන්නේ. ඒක තමයි පටවි ධාතුවේ ලක්ෂණය. එතකොට මේ බෝල දෙක එකිනෙකට විසිරෙන්න නොදී, එකිනෙකට ඈත් වෙන්න නොදී තදින් ඇදලා තියාගන්නේ හැකියාව තියෙන්නේ ආබන්ධන ලක්ෂණය. එහෙම නැත්නම් ඇදලා තබා ගැනීමේ ලක්ෂණය. එහෙම නැත්නම් ඇලෙන ලක්ෂණේ තියෙන එහෙම නැත්නම් හකුලවල ගන්න හැකියාව තියෙන මේ රබර් බෑන්ඩ් එකක් වගේ රබර් පටියක් වගේ දෙයකින් තමයි. එතකොට මේ රබර් පටිය කියන එකෙන් මේ අපි හිතමුකෝ මේ රබර් පටිය අතිශයින්ම ශක්තිමත් රබර් පටියක් කියලා. එතකොට මේ රබර් පටියෙන් මේ බෝල දෙක ඊටාම තදින් ඇදලා ගන්න හැදුවොත් මේ බෝල දෙක ඇතුල් දිශාවට තමයි ඇදිලා එන්නේ. මේ බෝලේ අනිත් බෝලේ දිශාවටත් මේ බෝලේ දිශාවටත් ඇදිලා ඇවිල්ලා දෙක එකිනෙකේ ඇතුළට ඇදලා ගැනීමේ හැකියාවක් මේ රබර් පටියට තියෙනවා. මේ රබර් පටිය ඊටාම ශක්තිමත් නම් සමහර විට මේ බෝල දෙක කැඩිලා යන්නත් පුළුවන්. දැන් අපි සමහර වෙලාවට මේ සමහර අන්තර්ජාලයේ තියෙන වීඩියෝ දර්ශන දැකලා තියෙනවා මේ කොමඩු ගෙඩියක් මේ රබර් පටි ගොඩාක් දාලා කොමඩු ගෙඩිය පළලා දානවා. එහෙම සමහර විට වීඩියෝ දැකලා ඇති. එතනදි වෙන්නේ මේ කොමඩු ගෙඩිය මේ රබර් පටි ගොඩාක් දාපුවාම ඇතුළට ඇදිලා ගිහිල්ලා කොමඩු ගෙඩිය පැලිලා කෑලි වලට විනාශ වෙලා යන විදිහේ වීඩියෝ දර්ශන තියෙනවා. ඉතින් ඒ ආකාරයටම අපි හිතුවොත් මේ බෝලය මේ රබර් පටියෙන් ගොඩක් ඇද්දොත් මේක ඇතුළු දිශාවට ඇදිලා මේක සමතුලිතව තියෙන්න බැරි අවස්ථාවක් එනවා. එතකොට ඒ සමබර කරන්න පුළුවන් දේ තමයි මේ රබර් පටිය තියෙන අතරට බෝල දෙක මෙහෙම ඈත් වෙන ආකාරයට මෙන්න මෙතන දක්වන ස්ප්‍රින් එක එහෙම නැත්නම් මේ දුන්න යොදන්න පුළුවන්. එතකොට වෙන්නේ පින්වත්නි මේ බෝල දෙක එහෙම නැත්නම් පඨවි ධාතුව කියන දේ ඇතුළට ඇදලා ගන්න ආබන්ධන ලක්ෂණේ තියෙන මේ රබර් පටියෙන් ඇතුළට ඇදලා ගනිද්දී මේ ස්ප්‍රින් එක මගින් මේ බෝල දෙක දෙපැත්තට තල්ලු කරනවා. බෝල දෙක දෙපැත්තට තල්ලු කරලා මේක පුම්බවනවා. එහෙම නැත්නම් ඈත් කරනවා. ඒ ආකාරයක් වුණාම
මේ බෝල දෙක මේ රබර් පටියේ ඇදීමට ලක් වෙලා ඇතුළට ඇදෙන අතරම මේ ස්ප්‍රින් එකේ තල්ලු කිරීමට ලක් වෙලා එළියට ඇදෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ ආකාරයට දැක්වෙන මේ බෝල අතර තියෙන මේ කොටස එක්තරා පරිමාවක් ගන්න දෙයක් හැටියට දෘශ්‍යමාන වෙනවා. එහෙම නැත්නම් පවතිනවා. එහෙම නැත්නම් තියෙනවා. දැන් මෙන්න මේ වගේ සිද්ධියක් තමයි පින්වත්නි ඇත්තටම පඨවි ආපෝ වායෝ කියන තුනෙන් වෙන්නේ. එතකොට තේජෝ කියන ධාතුව වෙන්නේ තේජෝ කියන ධාතුව මගින් මේ සියලුම ධාතු තුන එක්තරා සමබරතාවයකින් එක්තරා විදිහකට පවත්වා ගන්නවා. එහෙම නැත්නම් උණුසුම් හෝ සිසිල් බවක් දක්වනවා. ඉතින් මේ ආකාරයට තමයි දැන් මෙතනදී තමන් පොඩ්ඩක් මේ තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා හිතලා බලන්න මේ පඨවිය කියන එක මේ ආකාරයට බෝලයක් නෙමේ නම් මේ රබර් පටිය කියන එකත් මේ ආකාරයට රේඛාවක් විතරක් නෙමේ නම් මේ ස්ප්‍රින් එක කියන එකත් මේ ආකාරයට එක්තරා කුඩා දෙයක් නැතුව මේ එකිනෙකාව ගිලගත්තොත් මොන වගේ ස්වරූපයක් ඇති වෙයිද? ඒකට මේ රේණුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ එක පොතක උදාහරණයක් තියෙනවා. දැන් පරිප්පු ඇතුළට පරිප්පුයි හාලුයි තවත් ධාන්‍යයක් අපි මොකක් හරි හිතමුකෝ තවත් වෙනත් ධාන්‍යයක් තල කියලා. පරිප්පුයි හාලුයි තලයි අරගෙන එකිනෙකට කලවම් කරනවා. කලවම් කරලා ප්‍රශ්නයක් ඇහුවොත් පරිප්පු තියෙන්නේ කොහෙද කියලා පරිප්පු තියෙන්නේ තලයි හාලුයි ඇතුලේ. හාල් තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් හාල් තියෙන්නේ පරිප්පුයි තලයි ඇතුලේ. තල තියෙන්නේ කොහෙද කියලා තිබුණොත් ඒකට කියන්න වෙන්නේ හාලුයි පරිප්පුයි ඇතුලේ කියලා. ඒ ආකාරයට මෙන්න මේ ධර්මතා තුන සහ දැන් මෙතනදී දක්වන්න බැරි වුණාට තේජෝ කියන ධර්මතාවය එකිනෙකාව ගිල ගනිමින් පවතින දෙයකට තමයි රූප කලාපයක් කියලා කියන්නේ. එතකොට මේ හැම රූප කලාපයකම පඨවි කියන ගුණයෙන් කරන්නේ එක්තරා රළු බවක්. හරියට මෙතනදී දක්වන මේ බෝලයක ආකාරය දැක්වෙන විදිහේ රළු බවක්, තද බවක්, බර බවක් කියන එක්තරා ධර්ම ස්වරූපයක් තියෙනවා. ඒ ධර්මතා ස්වරූපේ නිකන් තිබුණොත් ඒ ධර්මතා ස්වරූපය හරියට නිකන් මේ අලු ගොඩකට ගලකින් ගහපුවාම අලු විසිරීලා යනවා වගේ එක කැටියක් හැටියට එකට රැස් වෙන්නේ නැතුව විසිරීලා යනවා මේ පඨවි කියන ධර්මතාවය. ඉතින් මේ පඨවි කියන ධර්මතාවයේ විසිරී යෑම වළක්වන්නේ කොහොමද? ආපෝ කියන ආබන්ධන ලක්ෂණයේ තියෙන ආපෝ ධාතුවෙන්. හරියට මෙතනදී කියනවා නම් මේ රබර් පටිය වගේ. ඒකෙන් කරන්නේ ආපෝ ධාතුවෙන් කරන්නේ මේ පඨවි කියන ධාතුව ඇතුළට හකුලවලා ගන්නවා විසිරී යන්න නොදී. ඒ වුණාට මේ පඨවි කියන ධාතුවම ආපෝ ධාතුව මගින් ඇතුළට හකුලවලා ගත්තොත් ඒ පඨවි ධාතුවට සමබරව තියෙන්න බෑ. ඒ ධාතු දෙක ඇතුළට ඇදිලා තමයි තියෙන්නේ. එතකොට වායෝ ධාතුව මගින් කරන්නේ මේ පඨවි ධාතුව ආපෝ ධාතුවෙන් ඇතුළට ඇදලා ගන්න දේ වායෝ ධාතුව මගින් පුම්බවා සමබර කරනවා. එතකොට මේ ධාතු තුන එකතු වෙලා තේජෝ ධාතුව මගින් මේක ආරක්ෂා කරන මේක රකින්න තවත් වෙනම ස්වභාවයක් ඇති කරනවා. එහෙම නැත්නම් උණුසුම් හෝ සිසිල් බවක්. එතකොට මේ ධර්මතා හතර එකිනෙකා ගිල ගනිමින් කිසිමම ආකාරයකින් වෙන් කරන්න බැරි විදිහට රූප කලාපයක් ලෙස නිර්මාණය වෙනවා. ඉතින් මේක තමයි මේ ඇත්තටම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප හතර වන්නේ. ඉතින් මේක පොඩ්ඩක් මේ ධර්මයේ සඳහන් වෙන ආකාරයටම තියෙනවා නම් මේ ධාතු සතරෙන් එකකටවත් අනික් ධාතු තුනෙන් වෙන් වී පැවතිය නොහැකිය. හැම ධාතුවකම මේ සතර මිශ්‍රව පවතී. මේ අනුව යම් තැනක එක් ධාතුවක් වේ නම් ඉතිරි ධාතු තුනද අනිවාර්යයෙන්ම පවතී. ඉතින් මේක ඊටාම විශේෂ ලක්ෂණයක් මේ රූපයේ දැන් අපි සාමාන්‍යයෙන් බුදුදහමේ බොහෝ වෙලාවට භාවිතයේදී පඨවිය කියලා කියන්නේ පොළවට පඨවිය කියලා කියන්නේ තද දෙයකට කියලා සූත්‍රකමේදී විස්තර කරනවා.
එතකොට පින්වත්නි මේ පඨවිය දැන් පොළව කියලා කියන්නේ ඇත්තටම මේ මහා භූත රූප හතරම තියෙනවා. හැබැයි පඨවි ධාතුව අධිකයි. ඒක නිසා ඒක තද දෙයක් හැටියට තමයි දැනෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් මෙහි තියෙන පඨවි ධාතුව අධික බව ගොඩාක්ම අධික වුණාම තද දෙයක් හැටියට දැනෙනවා. ඒ කියන්නේ කළු ගලක් එහෙම නැත්නම් තද යකඩයක් ආකාරයට දැනෙනවා. ඉතින් මේ පඨවි බව නැති වේගෙන යද්දී මෘදු දෙයක් හැටියට දැනෙනවා. දැන් උදාහරණයක් හැටියට කොට්ටයක් වගේ කියන දේ පඨවි ධාතුව තියෙනවා. හැබැයි ඒකේ පඨවි ස්වභාවය අඩු නිසා මෘදුයි. පුළුන් කෑල්ලක් වගේ දෙයක්ක් තියෙනවා. ඒකේ පඨවි ස්වභාවය අඩු බව නිසා මෘදු ලෙස දැනෙනවා. ඉතින් එහෙම තමයි මේ පඨවි ධාතුව පවතින්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් උදාහරණයක් හැටියට ජලය ගත්තාම ජලයේත් අනිවාර්යයෙන්ම මේ මහා භූත රූප හතරම තියෙනවා. හැබැයි ඒකේ ආපෝ ධාතුව එහෙම නැත්නම් ආබන්ධන ලක්ෂණය වැඩි. ඒක නිසා ජලයේ වැగిරෙන ඇලෙන ස්වභාවය තියෙනවා. ඒ වගේම තමයි දැන් තේජෝ ධාතුව ගත්තාම උදාහරණයක් හැටියට දැන් හිරු එළිය පවා කියලා කියන්නේ මේ මහා භූත රූප හතර අඩංගු සුද්දාෂ්ටක කලාපම තමයි. ඉතින් මේ හිරු එළියේ පවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තියෙනවා. ඉතින් මේකෙදී මේ තේජෝ ධාතුව අධිකයි. තේජෝ ධාතුව අධික නිසා උණුසුම් බවක් හැටියට දැනෙනවා. තේජෝ ධාතුව අඩු වෙද්දී සිසිල් බවක් හැටියට දැනෙනවා. ඒ වගේම තමයි දැන් වායෝ ධාතුව කියලා කියන්නේ. වායෝ ධාතුව කිව්වහම ඒකෙන් කියවෙන්නේ නෑ වායෝ කියන පරමාර්ථ ධර්මයේ විතරක් තියෙනවා කියලා. වායෝ ධාතුව කියලා කියන්නේ මේ ධර්මතා හතරම තියෙන නමුත් වායෝ ධාතුව අධිකව තියෙන ස්වභාවයක්. ඉතින් ඒක නිසාම තමයි පින්වත්නි දැන් සුලිසුලඟක් වගේ හමද්දී ඒ සුලිසුලඟේ තියෙන මේ වායෝ ධාතුවට හැකියාවක් නැහැ ගස් කොළන් බිම හෙලන්න. ඒ සුළඟේ තියෙන පටවිය කියන ස්වභාවය නිසා තමයි ගස් කොළන් බිමට වැටෙන්නේ. එතකොට පටවිය තමයි රළු බව තියෙන්නේ. ඒ රළු බව සුළඟ වැඩිපුර හමද්දී දැනෙන නිසා අධික සුළං සුලි සුළං වගේ අවස්ථාවකදී මේ ගස් කොළන් පව වැටෙන්නේ මේ ධර්මතා හතරම හැම වෙලාවෙම තියෙන නිසා. ඉතින් මේක විශේෂයෙන් දැනගත යුතු කාරණයක්. මේ ධර්මතා හතරට කවදාවත් එකිනෙකට වෙන් වෙලා පවතින්නට බැහැ. ඉතින් එකක් තියෙනවා කියලා කියනවා නම් ඒ හැම තැනකදීම අනිත් තුනම අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ඉතින් පඨවි ධාතුවද ආපෝ ධාතුවද තේජෝ ධාතුවද වායෝ ධාතුවද කියන්නේ මොන දේ අධිකව තියෙනවද කියන එකත් එක්ක ඒක ඒක ධාතුන්ගේ ස්වභාවය අපිට දැනෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් නැවතත් මේක තවදුරටත් විස්තර කරනවා. ඒ වයින් එකකට අනික් තුන නිශ්චය වේ. දෙකකට ඉතිරි දෙක නිශ්චය වේ. මේ ධාතු ද්‍රව්‍ය නොවන අතර ශක්තියින් ලෙසද බලවේගයන් ලෙසද හැඳින්විය හැකිය. භූත රූප ද්‍රව්‍යයන් නොවන අතර ඒ සතර අන්‍යෝන්‍ය ග්‍රාහිකව පවතී. ඉතින් මෙන්න මේ කාරණයත් අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද්ද මේ හතර ද්‍රව්‍ය නෙමෙයි. දැන් අපිට හැම වෙලාවෙදිම මේ වෙනකන් සමහර විට බොහෝ වෙලාවට මේ පින්නතුන් හිතාගෙන ඉන්නේ මේ ලෝකේ තියෙන මේ රූප කියන දේවල් ද්‍රව්‍ය කියලා. ඒ වුණාට බුදුදහමේ කියන්නේ මේ කිසිම ද්‍රවයක් ද්‍රව්‍ය නෙමෙයි. ඒ කියන්නේ ගත යුතු දෙයක් නැහැ. ගත යුතු අතට අහු වෙන දෙයක් ඇත්තටම නැහැ. මේව ඇත්තටම එක්තරා ශක්තියින්. එහෙම නැත්නම් බලවේගයන්. බලයන් ක්‍රියා ස්වරූපයක්. ඉතින් එහෙම මිසක් මේවා ඇත්තටම මේ ද්‍රව්‍ය කියලා කිසිම දෙයක් මේවා තුල නැහැ. ඉතින් මේක කාරණයක් හැටියට සියුම් ඉතින් ඒකත් මේ අපිට දැනෙන ආකාරයට අපගේ ප්‍රඥාවේ ප්‍රමාණයට පොඩ්ඩක් උදාහරණයකින් පෙන්වන්න උත්සාහ කරන්නම්. ඉතින් මේකත් විමසලා ගන්න මේකත් මේ ත්‍රිපිටකයේ තියෙන උදාහරණයක් නෙමෙයි. ඉතින් දැන් මේ රූප කියලා කියන්නේ කලින් කියපු පඨවිය, ආපෝ, තේජෝ, වායෝ මේවා මේ ශක්තියින් සහ ක්‍රියාවන් හැබැයි ද්‍රව්‍ය නෙමෙයි කියලා කියනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් මේ තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් මේ මෙතන පේන රූපේ දැක්වෙන්නේ අඟුරු එන්ජින් එකක්. පරණ කාලේ අපි හැමෝම දැකලා තියෙනවා ඇත්තටමත්. ඉතින් මේ අඟුරු එන්ජින් එකේ
මේ ඊටාම බර අධික එන්ජින් එකක්. ඉතින් මේ එන්ජින් එක මෙහෙම දරාගෙන ඉන්නේ මේ දැක්වෙන රෝදේ. ඉතින් මේක ඒ පීල්ල උඩ මේ රෝදේ තියෙනවා. ඒ රෝදේ උඩ මේ එන්ජින් එක තියෙනවා. ඉතින් මේක මේ විශේෂයෙන් කිව්වට විශේෂ කාරණයක් නෙමෙයි අපි හැමෝටම. ඉතින් අපි තවත් විදිහකින් හිතනවා නම් අපි හිතමුකෝ මේක උඩ තවත් සාමාන්‍ය මගීන් ගමන් කරන මේ එක්තරා දුම්රිය මැදිරියක් තියෙනවා කියලා. ඉතින් මේ දුම්රිය මැදිරිය මේ රෝද දෙක උඩ තිබුණත් මේ දුම්රිය මැදිරියට මිනිසුන් නගිද්දි ඒ නගින මිනිසුන්ගේ බර දරාගන්නේ මේ තද රෝද දෙකේ. එතකොට අපිට හොඳටම තේරෙනවා මේ රෝද දෙකේ තියෙනවා තද ස්වරූපයක්. ඒ කියන්නේ පටවි බවක්. එහෙම නැත්නම් බර බවක් දරා ගැනීමේ හැකියාවක් මේ රෝද දෙකට තියෙනවා. හැබැයි මේ රෝද දෙක ද්‍රව්‍යයක්. ඒක තමයි අපිට වැටහෙන ආකාරය. හැබැයි පින්වත්නි අපි හැමෝම දන්නවා මේ ලෝකේ දැනටමත් හදලා තියෙනවා මේ චුම්බක දුම්රිය. දැන් මේ අපි ඉන්න රටේ පවා නවීන දුම්රියක් තියෙනවා චුම්බක බලයෙන් වැඩ කරන. ඉතින් පින්වත්නි දැන් හිතලා බලන්න මේ චුම්බක දුම්රියක් තියෙද්දි මේ චුම්බක දුම්රියේ මේ මැදිරියටත් මිනිසුන් නගිනවනේ. එතකොට මේ මිනිසුන් කොච්චර ප්‍රමාණයක් ඒ අවශ්‍ය ධාරිතාවට නැග්ගත් මේ චුම්බක දුම්රිය මේ පීල්ල උඩ මේ ආකාරයට පාවෙමින් තමයි තියෙන්නේ. මේ දුම්රිය මැදිරිය ඇවිල්ලා මේ පීල්ලේ වදින්නේ නැහැ. ඇයි පීල්ලේ වදින්නේ නැත්තේ? මේ අතර තියෙන චුම්බක ශක්තියට හැකියාවක් තියෙනවා මේ දක්වපු සාමාන්‍ය ලෝහ රෝදයකින් කරන දේම කරන්න. ලෝහ රෝදයක මොකද්ද තියෙන හැකියාව? ලෝහ රෝදයේ තමයි තද බව තියෙන්නේ. කර්කශ බව තියෙන්නේ. රළු බව තියෙන්නේ. ඒ කර්කශ බවට රළු බවට තද බවට හැකියාව තියෙනවා මේ දක්වපු දුම්රිය මැදිරියේ බර දනා ගැනීම වගේම මේ දක්වන චුම්බක ශක්තියට හැකියාව තියෙනවා ඒ වගේම රළු බවක් කර්කශ බවක් තද බවක් දරා ගැනීමේ හැකියාව. ඒක නිසා තමයි මේ දක්වන චුම්බක දුම්රියට කොච්චර මිනිසුන් නැග්ගත් මේ දුම්රිය මැදිරිය ඇවිල්ලා පීල උඩ වැටෙන්නේ නැත්තේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ විස්තර කිරීම සෑහෙනවා ඇති කියලා. මේ තද බව රළු බව කර්කශ බව ද්‍රව්‍යයක් වෙන්න ඕනේ නැහැ කියන දේ පැහැදිලි වීම සම්බන්ධයෙන්. ඉතින් හැම වෙලාවෙදිම රළු වූ පළියට කර්කශ වූ පළියට තද වූ පළියට ඒක ද්‍රව්‍යයක් විය යුතු නැහැ. ඉතින් ඒක තමයි ඒක එක්තරා ශක්ති ස්වභාවයක්. ඒක එක්තරා ක්‍රියා ස්වභාවයක්. ඉතින් මේ ආකාරයටම තමයි අනිත් දේවලුත් මේ ඇසුරෙන් අපිට හිතා ගන්න සිදු වෙනවා. ඉතින් මේ කියන ඇතුළට ඇදලා ගන්න ආපෝ ගතිය එහෙම නැත්නම් ඇතුළට ඇදලා ගන්න එහෙම අලවන ගතිය කියන මේ ආපෝ ගතිය වැగిරෙන ගතිය කියන දේ ශක්තියක් හැටියට තිබිය හැකියි. ඒ වගේම තමයි වායෝ ගතිය කියන දේ ශක්තියක් හැටියට තියෙනවා. තේජෝ ගතිය කියන දේ සමහර වෙලාවට බොහෝ වෙලාවට මේ අපි බටහිර විදිහට ඉගෙනගත්තු නිසාම මේ තාපය ශක්තිය ආලෝකය කියන දේ ශක්තියක් කියලා ඉගෙනගත්තු නිසාමද ඊටාම පහසුවෙන් ඒක නම් ශක්තියක් කියලා වැටහෙන ආකාරයේ වැඩි බවක් තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මේ මහා භූත රූප ධර්මතා හතර විශේෂයෙන් මතක තියාගන්න කිසිම ද්‍රව්‍යයක් නෙමේ. ඒ ද්‍රව්‍ය ලෙස හැඟෙන ද්‍රව්‍ය ලෙස මවන ද්‍රව්‍ය ලෙස අපිව රවට්ටන එක්තරා ධර්මතාවයක්. ඉතින් මේක තවත් විදිහකට පොඩ්ඩක් මේ එක්කම පැහැදිලි කරන්න හිතුවොත් පින්වත්නි දැන් මෙතනදී අපි දන්නවා හොඳටම මේ චුම්බකයක් කියන එක උතුරට උතුර එකිනෙකාට විකර්ෂණය කරනවා. එහෙම නැත්නම් එකිනෙකාව තල්ලු කරනවා. අපි දැන් බැරි වෙලාවත් අපේ අතට ඔක්කොම උත්තර ද්‍රවයේ විතරක් තියෙන එක්තරා අත්සුමක් දාගෙන තවත් උත්තර ද්‍රවයක් විතරක්ම තියෙන එක්තරා ද්‍රව්‍යයක් අල්ලන්න හැදුවොත් අපේ අත ඒ කියන ද්‍රව්‍ය වදින්නේ නැතුවම අපිට අර තද බවක් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ වැදීමේ අවස්ථාවක් නැහැ.
තල්ලු කිරීම එහෙම නැත්නම් කර්කශ බව චුම්බකයේ ස්වභාවය නිසාම අපිට ඒක ඇල්ලුවේ නැතත් අපිට රළු බවක් එහෙම නැත්නම් ඊටාම හොඳින් විමසලා හිතුවොත් අපිට නිකන් ඒක නිකන් අර නිකන් මෘදු එහෙම නැත්නම් පුළුන් කොට්ටයක් වගේ ලෙස දැනෙන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් හිතින්ම අවලා. ඒ වගේ මේ ධර්මතා අපිට තියෙනවා වගේ දැනුණට ඇත්තටම නැති මහා අద్භූත අපිව රවට්ටන එක්තරා ධර්මතාවයක්. ඉතින් ඒක ධර්මයේ හරි ලස්සනට පැහැදිලි කරනවා ඇයි මේවට මහා භූත රූප කියලා කියන්නේ කියලා. ඉතින් මේ මූලාශ්‍රය අපි මේ මෙතන දැක්වෙන ලින්ක් එකේ තියෙන්නේ මේ පුළුවන් නම් පස්සේ වෙලාවක හොයලා ඒ ගැන අධ්‍යයනය කරන්න මේ අමරදාස රතනපාල කියන මහත්මයෙක් විසින් ලියපු මේ අභිධර්ම ප්‍රදීපිකා කියන ග්‍රන්ථයකින් ගත්තු කොටසක් මේක. ඉතින් මේක ඉතාම ලස්සනට මේ අපේ නාවියනේ අරිධම්ම ස්වාමීන් වහන්සේත් එක තැනකදී විස්තර කරනවා බණකදී. ඉතින් මේ මහා භූත රූප කීමට හේතුව තමයි මේ රවට්ටන බව කියන දේ විස්තර කරන ආකාරයක්. ඉතින් අපි බලමු මොනවාද මේ ධර්මයේ කොහොමද මේක කියන්නේ කියලා. යොදුන් ගණන් දිග පළල ආනන්දාදී මත්ස්‍යයෝද. ඒ කියන්නේ පින්නදී දැන් මේ බුදුදහමේ සඳහන් වෙනවා මේ යොදුන් ගණන් යොදුන් 1000ක් යොදුන් 500ක් ආදී වශයෙන් ඊටාම විශාල මත්ස්‍යයන් මේ මහමුදේ ඉන්නවා. එහෙම හොයාගෙනවත් නැහැ. ඒ වුණාට කියනවා මේ විද්‍යාඥයන්ට තාම හොයාගන්න බැරි වුණාට මේ ඊටාම ගැඹුරු මුහුදේ මේ ආදී මත්ස්‍යයන් ඉන්න බව තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ඉතින් මේ මත්ස්‍යයෝ ඒ කියන්නේ අතිශයින්ම දැවැන්තයි කියන තේරුම මෙතන තියෙන්නේ. ඊටාම විශාල මත්ස්‍යයෝද රාහු අසුරාදී අසුරයෝද මහා කාල නන්දෝපනන්දාදී නාගයෝද යන සවිඥානකෝද. ඒ කියලා කියන්නේ ඒ වගේ අතිශයින්ම විශාල රාහු අසුර කියන අසුරයොත් ඊට පස්සේ මහා කාල නන්දෝපනන්දාදී නාගයෝ ආදී මේ වගේ සවිඥානක. ඒ කියන්නේ මේ සතුන් කියන තේරුම මේ වගේ අති විශාල දැවැන්ත සත්වෝ දැන් අපිට තේරෙන හැටියට නම් අපි දන්න මේ ලොකුම තල්මසුන් වගේ සත්තු. එහෙමත් නැත්නම් මේ අපි දැකලා නැති වුණාට මේ අපි අහලා තියෙන මේ ඩයිනෝසර්ස්ලා වගේ ලොකු සතුන් කියලා හිතවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මහා මේරු පර්වතය, මහා සමුදුර, මහා පෘථිවි ආදී අවිඥානික භූතයන්ද මහත්ව පහල කරවන හේයින් මේ ධාතු සතරට මහා භූතයයි ව්‍යවහාර කරනු ලැබේ. ඒ කියන්නේ මොකද්ද? මේවා මේ අති විශාල ලෙස පහල කරනවා. දැන් අපි දන්න විදිහට මහා සාගරය කියන්නේ අතිශයින්ම විශාලයි. මහා පෘථුවිය කියලා කියන්නේ අතිශයින්ම විශාලයි. ඊට පස්සේ මහා මේරු පර්වතය කියන්නේ අතිශයින්ම විශාලයි. ඉතින් මේ ආදියට මේ ආකාරයට ඊටාම මහා එහෙම නැත්නම් විශාල ලෙස පහළ කරන බැවින් ඒ හැම පහළ කිරීමක් තුලම තියෙන්නේ පින්වත්නි මේ මහා භූත රූප හතරම තමයි. මේ මහා භූත රූප හතරත් ඇතුළුව හැදෙන මේ අෂ්ටකලාප කියන මූලික ඒකකයෙන් තමයි මේ ලෝකේ තියෙන සියලුම රූප හැදිලා තියෙන්නේ. ඒක මූලික කරගෙන. ඉතින් දෙවනි කාරණේ තමයි තවද ඉන්ද්‍රජාලිකයන්ට මහා භූතයයි කියති. ඒ කියලා කියන්නේ මේ මැජික් කාරයන් අපි සාමාන්‍ය විහාර කරන වචනින් කියනවා නම් මොකද්ද ඉතින් මේ මැජික් කාරයෝ එහෙම නැත්නම් ඉන්ද්‍රජාලිකයන් කරන්නේ? ඔව්හු රන් රිදී නොවන්නාහු වස්තු රන් රිදී කොට පෙන්නනවා. ඒ කියන්නේ රන් රිදී නෙමෙයි ඇත්තටම ඒ උනට රන් රිදී වගේ පෙන්නනවා. ඒ ආකාරයටම මේ මහා භූතයෝද එක් ආකාරයට මිශ්‍ර වී රන් රිදී මුතුමැණික් ආදී නොයෙක් වර්ණයන්ට පැමිණ මනුෂ්‍යයන්ගේ ඉන්ද්‍රියන් මුලා කරනවා. එහෙයින්ද පඨවි ආදී ධාතු සතරට මහා භූතයයි කියනවා. එතකොට පින්නත් ඇත්තටම වෙන්නේ මොකද්ද? මේ ධර්මතා වලට ඇතුළටම ගිහිල්ලා කිඳා බැහැලා බලන්න පුළුවන් නම් මෙතන මුකුත් නැහැ. මෙතන ද්‍රව්‍යයක් නැහැ. මෙතන ගත යුතු හරයක් නැහැ. අඩු ගානේ අතට අහු වෙන්නවත් දෙයක් නැහැ. මේ තියෙන්නේ එක්තරා ශක්ති ප්‍රමාණයක්. එක්තරා ක්‍රියා ස්වභාවයක්. ඉතින් ඒ වුණාට මේ හතර එක එක ආකාරයට එකතු වෙලා එක එක වර්ණයන්ට පැමිණිලා මේ නැති දේවල් තියෙනවා කියලා මවලා පෙන්නනවා.
ඒක නිසා මේවට මහා භූතයන් කියලා කියනවා. ඊට පස්සේ තාමත් මේ තුන්වෙනි කාරණය හැටියට කියන්නේ මේ හිමාල වන ආදී ඒ වගේම ඊට පස්සේ බුදුදහමේ ආයමත් සඳහන් වෙනවා මේ කාන්තාර මාර්ගවලදී මේ වංචක යක්ෂණියන් ඉන්නවලු. මොකද්ද මේ වංචක යක්ෂණියන් භූතයන් කියලා කියන්නේ? ඒ යක්ෂණියන් කරන්නේ දැන් මේ මාර්ගවලදී ඉතා දීර්ඝ මාර්ගවලදී වනයක් මැදින් හෝ එහෙම නැත්නම් මේ කාන්තාරයක් මැදින් ගමන් කරද්දී මේ මාර්ගයේ මේ ඉතාමත් ලස්සන මේ ස්ත්‍රී රූප මවා ගන්නවා. ඇත්තට මේ මවාගත්තට මේ ඉන්නේ යක්ෂණියක්. එහෙම නැත්නම් භූතයක්. 16 හැවිරිදි ඒ කියන්නේ අවුරුදු 16ක වගේ ඉතාම රූමත් ස්ත්‍රී රූප මවාගෙන ඒ පුරුෂයන් පොළඹවා ගන්නවා. පොළඹවාගෙන ඒ කියන්නේ රවට්ටලා ඊට පස්සේ කැමති ස්ථානයකට ගෙන ගොස් මස්ලේ අනුභව කරනවා. ඒ කියන්නේ ඇත්තටම මරලා මේ මිනිසුන්ගේ මස්ලේ අනුභව කරනවා. ඉතින් දැන් මෙතනදී මේ මොකද්ද මේ පැහැදිලි කරන්නේ? මේ ආකාරයටම මේ සතර මහා භූතයෝ අපි දකින මේ ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ රූපයන් මවලා පුරුෂයන්ගේ ස්ත්‍රීන්ගේ හිත් අරගෙන මහත් විපතකට දානවා. ඒ නිසා මේවට මහා භූත රූප කියලා කියනවා. ඒ කියන්නේ මේ නැති දෙයක් තියෙනවා කියලා පෙන්නලා පොළඹවගෙන මහත් අමාරුවකට එහෙම නැත්නම් මහත් පාපයකට අපි ඇදලා දාන අර්ථයෙන් මේක මහත් විපතකට පත් කරන අර්ථයෙන් මහා භූත කියලා කියනවා. ඊට පස්සේ තවත් තියෙනවා මේ භූතයෝ නොනිල් පැහැ නිල් පැහැයමින්ද රතු නොවූදේ රතු වශයෙන්ද යනාදී විකාර ස්වභාවයක් දක්වනවා. ඉතින් මේකත් මෙහෙමයි පින්නොත්නි දැන් මේ බුදුදහමේ තියෙන පුදුම දේ තමයි මේ දේ දකින්න පුළුවන් වෙද්දි දකින්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාවෙන්ම තමයි දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේකෙදි මේ කියන ආකාරයෙන් මේ නිල් නෙමේ දේ නිල් කියලා පෙන්නනවා. රතු නොවන දේ රතු කියලා පෙන්නනවා. මේ පින්නතුන්ට මතක නම් අපි එක්තරා සාකච්ඡාවකදී විස්තර කරා මේ අපි දකින මේ සියලුම මේ ඩිස්ප්ලේ වල එහෙම නැත්නම් මේ තිරවල මේ ඩිජිටල් තිරවල මේ සෑම තිතක්ම දක්වන්නේ මේ වර්ණ තුනකින්. දැන් මේ පින්නතුන් මේ ස්ක්‍රීන් එක දිහා එහෙම නැත්නම් මේ තිරේ දිහා බලාගෙන ඉද්දි පේනවා මේ සුදු පාටක් පේනවා මේ හරියේ. මේ මහා භූත කීමට හේතුව කියන පැත්තෙන් දකුණු පැත්තේ සුදු පාටක් පේනවා. ඇත්තටම අපිට මේක සුදු පාටට පෙවුනට මේ හැම තිතක්ම හැදිලා තියෙන්නේ RGB එහෙම නැත්නම් red green blue එහෙම නැත්නම් රතු කොළ නිල් කියන පාට තුනකින්. ඉතින් රතු උනත් රතු සහ කොළ සහ නිල් කියන පාට තුන එකතු වෙලා අපිට නිකමටවත් හිතෙනවද සුදු පාට කියලා අපිට පෙනේ කියලා. ඒ වුණාට මොකක් හරි මේක විශාල කරලා බලන්න පුළුවන් කන්නඩියක් තියෙනවා නම් බැලුවොත් මේ දැන් පවා බලා ගන්න පුළුවන් Tamanට මේ හැම තැනකදීම තියෙන්නේ මේ RGB කියන එහෙම නැත්නම් රතු කොළ නිල් කියන පාට තුනෙන් හැදිච්ච දේ. ඉතින් ඒ ආකාරයට මෙතනදී මේ තවද මේ මහා භූතයෝ නොනිල් පැහැ නිල් පැහැයමින්ද රතු නොවූ දේ රතු වශයෙන්ද විකාර කොට පෙන්වනවා. ඇත්තටම දැන් මේ කියන කතාවේදී නම් මේ සුදු කියලා අපිට පෙන්වුවට ඇත්තටම තියෙන්නේ සුදු නෙමේ. එතන තියෙන්නේ රතුයි කොළයි නිලුයි. ඉතින් ඇත්තටම මේ පෙන්වන රතු පාටත් ඇත්තටම පරමාර්ථ රතු නෙමේ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට එහෙම නෙමේ. මොකද රතු හැදෙන්නේ ඊට වඩා ඊටාම සියුම් පරමාර්ථ වූ වෙනත් වර්ණ වල සංයෝජනයකින්. හොඳයි. එහෙමනම් ඊට පස්සේ තවත් හේතුවක් තමයි මහා භූතයන් කියන්නට මේ මහා භූතයන් ඊටාම අමාරුවෙන් තමයි පරිහරණය කරන්න වෙන්නේ. මේ කෑම බීම දීලා ඊට පස්සේ ඇඳුම් පැළඳුම් දීලා මහත් වූ ප්‍රත්‍ය කියලා කියන්නේ මහත් වූ හේතුන්ගෙන් පරිහරණය කළ යුතු බැවින් මහා භූතයයි කියනු ලැබේ. ඉතින් ඒ කියලා කියන්නේ දැන් අපේ ශරීරය පරිහරණය කරන්න කොච්චරනම් මහන්සි වෙන්න ඕනද? කොච්චරනම් ප්‍රත්‍යයන් දෙන්න ඕනද මේ ශරීරයට? ඒ නිසා මේකට මහා භූත කියලා කියනවා.
අපේ මේ මයික් එකක් තියෙනවා මියුට් වෙච්චි නැති. ඒක පොඩ්ඩක් මියුට් කරගත්තා නම් හරිනේ. හොඳයි. ඊට පස්සේ මේ තවත් එකක් තියෙනවා මේ තවද උපාදින්න ඌද අනුපාදින්න ඌද සියලුම භූතයෝ විකාර ස්වභාවයට පත්වෙන බැවින් මහා භූතයෝ කියලා කියනවා. ඉතින් පින්වත්නි මොකද්ද මේ උපාදින්න රූපයලා කියලා කියන්නේ? දැන් උපාදින්න කියලා කියන්නේ විශේෂයෙන්ම අපි මේ අපේ ශරීරයේ මේ මගේය මමය කියලා දැඩිව ගත්තු කොටසක් තියෙනවා. සමස්තයක් හැටියට මුළු ශරීරයම එහෙම දැඩිව අරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට සමහර කොටස් තියෙනවා විශේෂයෙන්ම මමය මාගේ කියලා දැඩිව ගත්තු ශරීරයේ කොටස්. උදාහරණයක් හැටියට ඇස් දෙක, එහෙම නැත්නම් හදවත, ඔය ආදි වශයෙන් විශේෂයෙන්ම මේ කර්මයෙන් උපන් රූප කියලා තියෙනවා 18ක්. ඒ 18 විශේෂයෙන්ම මේ උපාදින්න රූප හැටියට ගන්නවා. ඉදිරියේදී අපි ඒක සාකච්ඡා කරමු විස්තර වශයෙන්. දැනට සරලව කියලා කියනවා නම් මේ මගේය කියලා දැඩිව ගන්න යම්කිසි රූපයක් තියෙනවද? ඒ රූපත් එහෙම නැත්නම් එහෙම විශේෂයෙන් දැඩිව ගත්තු නැති අනුපාදින්න වූ සියලුම රූපත් විකාර ස්වභාවයකට පැමිණෙනවා. විකාර ස්වභාවයකට කියලා කියන්නේ මේ ජරාවට පැමිණෙනවා. දැන් උදාහරණයක් හැටියට ගන්නවා නම් අපේ ශරීරයේ හැම වෙලාවෙදිමත් විකාර ස්වභාවයට පැමිණෙනවා, ජරාවට යනවා. ඒ වුණාට දීර්ඝ කාලීනව අපිට දැක්කින විදිහට මේ මහලුවට යනවත් පේනවා. මේ ආකාරයට විකාර ස්වභාවයට පත්වෙන බැවින් මහා භූත රූපයෝ කියලා කියනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ තවද මහත් වූ ව්‍යායාමයෙන් පරිහරණය කළ යුතු හේින්ද මහා භූත කියලා කියනවා. ඒ කියලා කියන්නේ ඊටාම උත්සාහයකින් තමයි පරිහරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ අමාරුයි මහන්සි පරිහරණය කරද්දී ඒ අර්ථේනොත් මහා භූත කියලා කියනවා. මීට අමතරව මට මතකයි අපේ නාවුගනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ කියලා කියනවා මේ මහා භූත කියලා කියනවා මේ කෙලින්ම භූතයන් කියන අර්ථයත්. දැන් භූතයෙක් අපි දන්නවා දැන් භූතයෝ මිනිසුන්ට ආවේශ වෙනවා කියලා අපි අහලා තියෙනවා. දැන් භූතයෙක් මිනිහෙකුට ආවේශ වුණාම හොයන්න බෑ මේ භූතය ඇඟ ඇතුලේද ඉන්නේ ඇඟෙන් එළියේද ඉන්නේ කියලා. ඒ කියන්නේ ඉන්න තැනවත් හොයාගන්න බැරි ආකාරයට තමයි භූතෙක් ආවේශ වුණාම ඒ අර්ථයෙන්ුත් මහා භූත කියලා කියන බව උන්වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහා භූත කියන්නේ මහා භූත කීමට හේතු තමයි මේ දැක්වෙන්නේ. ඉතින් දැන් මේ අපි මේ කතා කරගෙන යන්නේ අපි අර කතා කරපු සුද්දාෂ්ටකයේ මේ මූලික ඒකක 4 පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව සහ වායෝ ධාතුව. මොකද මේ 4 තමයි මේ හැම දෙයකම මූලික ධාතු 4. ඉතින් ඒක නිසා මේ මහා භූත රූප ගැන තමයි දැන් විස්තර කරගෙන යන්නේ. එතකොට දැන් මේ ධර්මයේදී තවදුරටත් සාකච්ඡා කරනවා නම් මේ අපි කලින් සාකච්ඡා කරපු සියලුම පරමාර්ථ ධර්මයන්ට මේ බුදු දහමේදී ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා 4කින් විස්තර කරනවා. ඉතින් පින්වත්නි මේකට හේතුව තමයි මේ බුදු දහමේ හරියට අධ්‍යයනය කරගෙන යද්දි තේරෙනවා මේ කොච්චර දුරට මේවා විස්තර කරනවද කියලා. ඊට වඩා විස්තර කරන්න විදිහක් නැහැ. ඒ තරමට විස්තර කරනවා. ඉතින් තියෙන්නේ අර මුලදිම ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා කරා වගේ ඉතින් පුළුවන් තරම් පරිහරණය කරගෙන පොත් පරිහරණය කරලා ඉගෙන ගැනීමම තමයි. ඉතින් ඒ ඉගෙන ගද්දි තේරෙනවා ඉතින් මීට වඩා නම් මේක විස්තර කරන්න කොහොමවත්ම හැකියාවක් නැහැ කියලා. ඒක තමයි බුද්ධ මහිමය කියන්නේ. ඉතින් උන්වහන්සේ මේ ධර්මතා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි වචනවලට පරිවර්තනය කරන්න පුළුවන්. මොකද මේ දේවල් මේ ලෝකයේ වෙන වෙනම දකින්න නැහැනේ. දැන් උදාහරණයක් හැටියට දැන් මෙතනදී කතා කරන මේ පඨවි ධාතුව තනි පඨවි ධාතුවක් හැටියට ලෝකේ නැහැ කොහෙවත්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අර කියපු රූප කලාප වලින් ඔබට ගිහිල්ලා තවදුරටත් මේක විභජනය කරලා තමයි මේ පරමාර්ථ ධර්ම හැටියට හුවා දක්වලා තියෙන්නේ. පරමාර්ථ ධර්ම හැටියට මේ විස්තර කරලා දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ එක එක ධර්මතා වෙන වෙනම ධර්මතා හැටියට දකින්න නැති නිසා උන්වහන්සේ ඒ එක එක ධර්මතාවයක්
ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් විස්තර කරනවා. මොකද්ද ලක්ෂණය කියලා කියන්නේ? ඒ පරමාර්ථ ධර්මයේ සාමාන්‍ය ස්වභාවය. දැන් මේක උදාහරණයක් කරද්දී පැහැදිලි වෙනවා. ඊට පස්සේ රසය කියලා කියන්නේ ඒ පරමාර්ථ ධර්මයේ කෘත්‍ය. එහෙම නැත්නම් ඒ පරමාර්ථ ධර්මයෙන් කරන කාර්ය. ඊට පස්සේ පච්චුපට්ඨානය කියලා කියන්නේ පින්වත්නි මේ පරමාර්ථ ධර්මයේ නුවණට වැටහෙන ආකාරය. ඉතින් ඒක මේ අර කිව්වා වගේ වෙන වෙනම බලන්න බැරි නිසා මේක නුවණට මොන විදිහටද අපිට තේරෙන්නේ කියලා දැන් මේක හරි ලස්සනයි මේ චෛතසික ගැන එහෙම විස්තර කරද්දී දැන් උදාහරණයක් හැටියට ශ්‍රද්ධාව වගේ දෙයක් නුවණට වැටහෙන ආකාරය කොහොමද කියලා විස්තර කරද්දී එහෙම හොඳට තේරෙනවා මේ ගුණයට තමයි මේක කියන්නේ කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් පදට්ඨාන කියලා කියන්නේ මේ පරමාර්ථ ධර්මයේ පවතින ආසන්නම කාරණේ මොකද්ද කියලා. ඉතින් මේ ආකාරයට මේ අභිධර්මයේ දක්වන සියලුම පරමාර්ථ ධර්ම ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හැටියට විස්තර කරනවා. ඉතින් අපි දැන් බලමු පොඩ්ඩක් මේ මහා භූත රූපයන්ගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මොනවාද කියලා. පළවෙනි එක තමයි පඨවි ධාතුව. පඨවි ධාතුවේ සාමාන්‍ය ස්වභාවය එහෙම නැත්නම් ලක්ෂණය මොකද්ද? තද ගතිය. ඒක තමයි පඨවි ධාතුවේ ලක්ෂණය. එතකොට ඒකේ කෘත්‍ය මොකද්ද? එහෙම නැත්නම් ඒකේ කාර්ය මොකද්ද? සහජාත ධර්මයන්ට පිහිටවීම තමයි ඒකේ කාර්යය. මොකද්ද සහජාත ධර්මයන් කියලා කියන්නේ? එකටම ඉපදෙන ධර්මතාවයන්. ඉතින් දැන් මේ අපි කතා කරපු මහා භූත රූප හතරේදී නම් මේ පඨවි ධාතුවත් එක්ක එකටම ඉපදෙන අනිත් ධර්මතා තුන මොකද්ද? මහා භූත රූප ඇතුළ ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි. මීට අමතරව ධර්මතා හතරක් තියෙනවා අපි තාම කතා කරේ නැහැ. මොකද අෂ්ට කලාපයක් හැටියට හැම වෙලාවෙම තියෙන්නේ 8ක් හැටියට. ඉතින් අනිත් 8ත් අනිත් 7ත් ඒකම තමයි ඉපදෙන්නේ. ඉතින් මේ පඨවි ධාතුවේ කෘත්‍ය තමයි සහජාත ධර්මයන්ට පිහිටවීම. ඉතින් සහජාත ධර්මයේ කොහොම අනිත් 7ම අයිති වෙනවා. ඊට පස්සේ මේක මොකද්ද? නුවණට වැටහෙන ආකාරය ඔවුන්ට පිහිටවීමම නුවණට වැටහෙනවා. ඒ කියන්නේ කවදා හරි විදර්ශනාවක් කරලා අපිට මේක අවබෝධ වෙනවා නම් සාමාන්‍යයෙන් චින්තාමය ප්‍රඥාවට අවබෝධ වෙනවා අඩු වෙන්න පුළුවන්. හැබැයි විදර්ශනා කරොත් අනිවාර්යයෙන්ම මේක නුවණට අනිවාර්යයෙන්ම වැටහෙන බව සඳහන් වෙනවා. මේ පඨවි ධාතුව දකින්න පුළුවන් ප්‍රඥාවෙන් ඒක නුවණට වැටහෙන්නේ අනිත් ධර්මයන්ට පිහිට වෙන ආකාරයට තමයි. එතකොට මේක තමයි පඨවි ධාතුවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන. පදට්ඨාන කියන එක හැම දෙයකම පොදු නිසා ඒක අවසානයේදී සාකච්ඡා කරනවා. ඉතින් පදට්ඨානත් අපි මෙතනදී ඒක නිසා සාකච්ඡා කරමු. එතකොට මේ පඨවි ධාතුවේ පදට්ඨානය මොකද්ද? ඒ කියන්නේ ආසන්න කාරණේ මොකද්ද? පදට්ඨාන වශයෙන් ඒ සියල්ලම අවශේෂ ධාතුත්‍රය පදට්ඨාන කොට ඇතිවේ. ඒ කියන්නේ පඨවි ධාතුවට ආසන්නම අනිත් කාරණේ තමයි කාරණය ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි. මේ තුන නිසාම තමයි පඨවි ධාතුවත් ඇති වෙන්නේ. මොකද මේ හතර සහජාතයිනේ එකටමනේ ඉපදෙන්නේ. එතකොට පදට්ඨාන වන්නේ අනිත් ධාතු තුන. එතකොට ආපෝ ධාතුවේ ලක්ෂණය තමයි එහෙම නැත්නම් සාමාන්‍ය ස්වභාවය තමයි වැగిරෙන බව. එතකොට ඒකේ කෘත්‍ය මොකද්ද? සහජාත ධර්ම වැඩිවීමට එහි කෘත්‍යයයි ජලයේසේ එක්ව උපදින සෙසු ධර්ම පිඩු කිරීම බැඳීම වැටහෙන ආකාරය. ඒ කියන්නේ ඒකේ කෘත්‍ය තමයි අනිත් ධර්මයන් මේ වැඩිවීමට පත් කරනවා. දැන් පින්නන්නේ දැන් අපි හොඳටම දන්නවා මෙතන මේ වැඩිවීම කියලා කියන්නේ දැන් අපි නිකන් පිටි එකක් නිකන් සාමාන්‍ය පාම් පිටි කියලා හිතනවා. පාම් පිටි එකක් නිකන් අපි කෝප්පයකට එහෙම නැත්නම් මේ සාමාන්‍ය දන්න භාජනයකට දැම්මොත් නිකන් ඒකේ කිසිම නිකන් මේ ඒක නිකන් සජීවී ගතියක් නැහැ. ඒක නිකම්ම පිටි ගොඩක් වගේ. හැබැයි ඕක අපි වතුර ටිකක් දාලා කලවම් කරොත් අර නිකන් ගුලියක් වගේ හැදිලා ඒකේ තියෙනවා නිකන් අමුතු සජීවී ගතියක් නිකන් වැඩුණු ගතියක්. ඒක තමයි මෙතන මේ කියලා කියන්නේ සහජාත ධර්ම වැඩිම එහි කෘත්‍යයි. ඒ කියලා කියන්නේ ඒක නිකන් ඒකට දෙනවා නිකන් ජීවයක් වගේ එකක් වැඩිමකටපත් කරනවා. ඒක තමයි කෘත්‍ය. ඊට පස්සේ මොකද්ද මේක නුවණට වැටහෙන ආකාරය?
හරියට වතුර වගේ එක්ව උපදින අනිත් ධර්ම පිඩු කරලා එහෙම නැත්නම් බැඳලා අලවලා තියාගන්න ආකාරය තමයි නුවණට වැටහෙන ආකාරය. එතකොට තේජෝ ධාතුව එහෙම නැත්නම් තේජෝ ධාතුවේ සාමාන්‍ය ස්වභාවය මොකද්ද? උණුසුම් ලක්ෂණය. එතකොට ඒකේ කාර්ය මොකද්ද? එක්ව උපදනා සෙසු ධර්ම පරිපාකය එහෙම නැත්නම් පැසවීම මිහි කිරීම කෘත්‍යයි. එතකොට මේ ඇත්තටම දැන් මෙතන මේ පරිපාකය කියලා කියන්නේ එහෙම නැත්නම් පැසවීම මිහි කිරීම කියලා කියන්නේ පින්වත්නි දැන් අපි දන්නවා උදාහරණයක් හැටියට දැන් ආප්ප තාච්චියකට ආප්ප මිශ්‍රණයක් වක් කරපුවාම දැන් මුලදී ඒ ආප්පය නිකන් අර ද්‍රව්‍යයක් හැටියටම තියෙනවා නිකන් අර ද්‍රවයක් හැටියටම තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි දන්නවනේ තාච්චිය මේ ආප්පය හදද්දී අර කරකවලා ආයමත් ලිප උඩ තිබ්බහම අර ද්‍රව්‍ය ස්වභාවය නැති වෙලා ඒ ආප්පය හරි ලස්සනට සුදු පාටට හැදෙනවා. එතකොට ඒක තමයි මේ පරිපාකය කියලා කියන්නේ. එහෙම නැත්නම් පැසවීම කියලා කියන්නේ. එතකොට දැන් අර මුලදී තිබුණු අර ලාමක ගතිය නැති වෙලා ද්‍රව්‍ය ගතිය නැති වෙලා මේක මේ හරි ලස්සනට සුදු පාටට හැදිලා නිකන් මේ හොඳට පැසවලා මේ හරි ජීවයක් වගේ හැදෙනවා. ඊට පස්සේ තව දුරටත් උණුසුම් කරපුවාම මොකද පින්නත් වෙන්නේ? ඔය ආප්පේ ටික ටික දුඹුරු පාටට වෙලා අන්තිමේදී කළු පාටට වෙලා අන්තිමේදී අඟුරු ගොඩක් වෙලා යනවා. ඉතින් ඔය දේම තමයි මේ අපේ සාමාන්‍ය ශරීර කයටත් වෙන්නේ. අපි පොඩි කාලේ ඊටාම ලපටිව ඉඳලා ඊට පස්සේ සාමාන්‍ය වයසට දුවපැන ඇවිදින වයසට ආපෙදී ඊට වඩා මෘදු විදියට හැදිලා ඊට වඩා ශරීරය පිරිලා ඊට පස්සේ තරුණ වියට ආවහම තවදුරටත් ශක්තිමත් වෙලා ඊට පස්සේ එතෙන් පටන් ටික ටික අර ආප්පේට වෙච්ච දේම වගේ ජරාවටපත් වෙලා අන්තිමේදී ඒ ස්වභාවයටම ජරාවට වෙලා අන්තිමේදී පිරිහීමට ලක් වෙනවා පැසවීමට ලක් වෙලා ඉතින් මේ ඇත්තටම මේ තේජෝ ධාතුව නිසා තමයි සියලුම ජීවීන් සියලුම සත්වයන් ජරාවටපත් වෙන්නේ. ඉතින් ඒක තමයි මේකේ කෘත්‍ය මේ තේජෝ ධාතුවේ කෘත්‍ය ඒක මේ එකම කෘත්‍ය නෙමෙයි තව කෘත්‍යයන් තියෙනවා. ඒ වුණාට විශේෂම කෘත්‍ය මේක තමයි. ඊට පස්සේ මේක නුවණට වැටහෙන ආකාරය කොහොමද? ලාකඩ ලෝහාදීන්ට ගින්නසේ එක්ක උපදිනා සෙසු ධර්ම මොලොක් කිරීම වැටහෙන ආකාරයයි. එතකොට අනිත් ධර්මතාවයන් නිකන් මොලොක් කරනවා. අර අපි කලින් කතා කරා වගේ ආප්පය මුලදී තියෙන ද්‍රව්‍ය වගේ නෙමෙයි ආප්පය ඊටාම හොඳින් හැදුනහම ඒක ඊටාම මොලොක් වෙලා යනවා. ඒ වගේම දැන් මෙතනදී ඇත්තටම මෙතනදී තියෙන උදාහරණය තමයි ලාකඩ අපි දන්නවනේ ලාකඩ කියලා අර දුඹුරු පාටට වගේ තියෙන දෙයක් අර ඉස්සර තැපැල් කාර්යවල එහෙමත් පාවිච්චි කරනවා. ඉතින් ඒක අර ගින්නට එක් කරපුවාම මේ ඒක මොලොක් වෙලා යනවා. ඒ ආකාරයට මේ තේජෝ ධාතුව අනිත් ද්‍රව්‍ය මොලොක් කරන ස්වභාවය තමයි අපිට නුවණට වැටහෙන ආකාරය කවදා හරි විදර්ශනා කරලා මේක දකින්න පුළුවන්. ඉතින් මේ මහා භූත රූප හතර අතර අවසාන ධර්මතාවය වායෝ ධාතුව. වායෝ ධාතුවේ ලක්ෂණය මොකද්ද? පිපෙන ගතිය. එහෙම නැත්නම් පුම්බවන ගතිය. එහෙම නැත්නම් ඒ ආකාරයේ තමයි මේකේ ලක්ෂණය. එතකොට මේකේ කෘත්‍ය තමයි සෙලවීම කෘත්‍ය කොට තියෙනවා. එතකොට සෙලවීම එහෙම නැත්නම් මේ ධර්මතාවයන් නිකන් අර ඒකම තමයි ඉතින් සෙලවීම කියන වචනයට වෙන වචනයක් නැහැනේ. ඒක ඒ ආකාරයට අර පුම්බවලා එහෙම නැත්නම් තල්ලු කරලා ඒ ආකාරයට පවත්වන එක තමයි මේකේ කෘත්‍ය. ඊට පස්සේ මේක කවදා හරි නුවණට වැටහෙන ආකාරය බීජයෙන් අංකුරසේ භූත සමූහයේ පිහිටි තැනින් අනෙක් තැනකට ඉපදීම හේතු වශයෙන් සැලීම වැටහෙන ආකාරයයි. ඒ කියලා කියන්නේ පින්වත්නි දැන් මේ නුවණට වැටහෙන්නේ කොහොමද? දැන් අපිට දැන් මේ අපිට තියෙනවනේ දැන් මේ අපි ඇවිදිනවනේ. අපි යමක් කාර්යයක් කරනවනේ. අපි ඕනම කාර්යයක් කරපුවාම ඇත්තටම මේ අපි අර කලිනුත් කතා කරා මේ කිසිම රූප කලාපයක් එක තැනක ඉඳන් තව තැනකට සෙලවෙන්නේ නැහැ. යන්නේ නැහැ. මොකක් හරි රූප කලාපයක් ඇති වෙන්නේ කොතනද?
ඒ ඇති වෙච්ච තැනම ඉතුරු නැතුවම නැති වෙලා යනවා. ආයෙමත් අලුත් රූප කලාපයක් තමයි ඊළඟ තැනකදී ඇති වෙන්නේ. හැබැයි මේක මේ ගමන් කරන ආකාරයට පෙන්වන්නේ එහෙම නැත්නම් මේ සෙලවීම් ස්වභාවයක් වගේ දක්වන්නේ මේ වායෝ ධාතුව නිසා. මොකද මේ වායෝ ධාතුවෙන්ම තමයි දැන් උදාහරණයක් හැටියට මේ අපි ඇවිදිද්දි ගමන් කරද්දි පවා මේ අපි ඇවිදින ගමන් කරන දේ සිද්ධ වෙන්නේ වචී විඤ්ඤාප්තිය කියන එක්තරා ස්වභාවයක් නිසා. මේ වචී විඤ්ඤාප්තියත් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. සමා වෙන්න මේ කාය විඤ්ඤාප්තිය කියන ස්වභාවයක් නිසා කාය විඤ්ඤාප්තිය කියන ස්වභාවයනොත් ඇත්තටම ඇති කරන්නේ මේ වායෝ ධාතුව වැඩි එක්තරා රූප ස්වභාවයකින් තමයි මේ අපිව හොලවන්නේ. ඉතින් ඒ ආකාරයට මේ කවදා හරි අපිට මේක විදර්ශනා කරගෙන යද්දි වැටහෙනවා නම් වැටහෙන්නේ ඉතින් දැන් මෙතනදී තියෙන උදාහරණයම සමහර විට තේරුම් ගන්න සෑහීමක් ඇති බීජයෙන් අංකුරයසේ ඒ කියන්නේ අපි දන්නවා අර බීජයෙන් පැලයකින් අංකුරය හැදෙද්දී අර ඇකිලිලා තිබිලා එකපාරට කෙලින් වෙලා උඩට හැදිලා ඒ වගේ අංකුරයසේ භූත සමූහයේ පිහිටි තැනින් අනික් තැනක ඉපදීමට හේතු වශයෙන් ඒ කියන්නේ තියෙන එක තැනක තියෙන භූත ටික භූත රූප සමූහය එතන නැති වෙලා ගිහිල්ලා අලුත් භූත රූප සමූහයක් ඊට මදක් ඔබ්බෙන් ඉපදීමට හේතු වෙන ආකාරයක් ඒක ඇති වෙන්නේ හරියට මේ නිකන් වායෝ ධාතුවෙන් වෙනවා වගේ තමයි තේරෙන්නේ කියලා තමයි ප්‍රඥාවට වැටහෙන ආකාරය හැටියට දක්වලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ ධර්මතා හතරේ ලක්ෂණ රස පච්චුපට්ඨාන. ඉතින් මේ හතරටම පදට්ටාන එහෙම නැත්නම් ආසන්න කාරණේ හැටියට දක්වන්නේ ඉතුරු භූත රූප 3. ඒ කියන්නේ පඨවියට නම් ආපෝ තේජෝ වායෝත්, ආපෝ වලට නම් පඨවි තේජෝ වායෝත්, තේජෝ වලට නම් පඨවි ආපෝ වායෝත්, වායෝ වලට නම් පඨවි ආපෝ තේජෝත් කියන ධර්මතා 3 තමයි පදට්ටාන වශයෙන් තියෙන්නේ. ඉතින් පඨවි ධාතුව ආපෝ ධාතුවෙන් සංග්‍රහිතව තේජෝ ධාතුවෙන් පාලනය කරන ලදුව වායෝ ධාතුවෙන් පුරවන ලදුව පවතිනවා. මෙසේ පඨවි ධාතුව සෙසු භූත තුන ආසන්න කාරණය කොට පවතී. සෙසු ධාතුද අවශේෂ භූතයන් ආසන්න කාරණ කොට පවතිත් කියලා ඉතින් මේ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මෙතනත් මේ අපි මේක ගත්තු මූලාශ්‍රය තියෙනවා. මේ පින්නතුන්ට පුළුවන් නම් කියවන්න උත්සාහ කරන්න. ඉතින් මේ මූලාශ්‍රය තමයි මේ විසුද්ධි මාර්ගය කියලා මේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විසින් ලියපු ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථයේ තියෙන මේ මූලාශ්‍රය මෙතන කියවලා බලන්න. ඉතින් දැන් ඊළඟ කොටසට යනවා නම් දැන් අපි මේ වෙනකන් කතා කරේ දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච කොටසම මේ පොඩ්ඩක් වෙනස් ස්වරූපයකට මේ දක්වන්නේ. මොකද මේකත් එක්ක ඊළඟ දේ පැහැදිලි කරන්න ලේසි වෙන නිසා. ඉතින් දැන් මේ අපි කලින් කතා කරා මේ රේඛාවෙන් මේ පැත්තේ තියෙන ධර්මතා ටික දකුණු පැත්තෙන් තියෙන ධර්මතා ටික ලෞකික ධර්මතා එහෙම නැත්නම් රූප කලාප හැටියට හිතන්න. ඉතින් මේ රූප කලාප වලින් අපි දැන් මේ පළමුවෙන්ම සාකච්ඡා කරා සුද්දාෂ්ටක කලාපය ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න පටන් ගත්තේ. ඉතින් මේ සුද්දාෂ්ටක කලාපයේ අඩුම තරමේ මේ පරමාර්ථ ධර්මතා පරමාර්ථ රූප 8ක්වත් නෙමෙයි අනිවාර්යෙන් 8ක් තියෙනවා. 8ක් තියෙනවා කියලා කතා කරා. ඒකෙන් පළවෙනි 4 අපි කතා කරා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. ඉතින් පින්වත්නි මේ ධාතු 4 යම් තැනකද එකට ඇතිවන්නේ ඒ හතරත් එක්කම අනිවාර්යයෙන්ම ඇති වෙන තවත් ධාතු 4ක් තියෙනවා. රූපය, ශබ්දය, ගන්ධය, ආහාරය කියලා. එහෙම නැත්නම් ඕජාව කියලා. ඉතින් මේ මුල් ධාතු 4ට කියනවා මහා භූත රූප 4 කියලා. ඉතින් ඉතුරු ධාතු වලට විශේෂ නමක් තියෙනවා. ඉතින් දැන් අපි මේ අෂ්ටකලාපය ගැනදී අෂ්ටකලාපයේදී මේ පළවෙනි ධර්මතා 4 මෙහෙම මහා භූත රූප හැටියට කතා කරාට මේ ඊළඟට එන රූපය, ශබ්දය, ගන්ධය, ආහාරය ආදී එන ඊළඟ රූප කතා කරන්න ගියාම අපිට මේ ඉදිරියට සහ පසුපසට යයා තමයි කතා කරන්න වෙන්නේ. මොකද්ද මේ ඉදිරියට පසුපසට කියලා කියන්නේ? ඉතින් දැන් මේ මහා භූත රූප ගැන ඔය ආකාරයට කතා කරාට මේක මෙතනදී මේ කහ පාටට දක්වන කොටස තමයි රූප කලාප තියෙන්නේ.
ඉතින් මේ රූප කලාප මෙන්න මේ ආකාරයට විස්තර කරන්න පුළුවන්. දැන් ඇත්තටම අපි අද දින මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට මේ පිවිසීමක් වශයෙන් පොඩ්ඩක් මෙතනදී මේ දක්වන්නම්. ඉතින් මේ රූප කලාප ගත්තහම දැන් මේ රූප කලාප කියන්නේ ඇත්තටම මේ සෝබාදහමේ තනි ඒකක වශයෙන් පවතින්න පුළුවන් ඊටාම කුඩා දේවල් තමයි. එතකොට මේ ආකාරයට දැක්වෙන ආකාරයට ඇත්තටම ගත්තහම කර්මය නිසා ඇතිවෙන රූප කලාප 9ක් තියෙනවා. දැන් මේ රූප කලාප කියන ඒවා තනි ධර්මතා හැටියට තිබුණට ඇත්තටම මේ රූප කලාප ඇති වෙන්න හේතු තියෙන්න ඕනනේ. මේ හේතුඵල ධමයක්නේ බුදුදහමේ තියෙන්නේ. එතකොට රූප කලාප ඇති වෙන්න හේතු 4ක් තියෙනවා. දැනට මේ මූලික හැඳින්වීමක් වශයෙන් විතරක් පොඩ්ඩක් දැනගන්න. පස්සේ දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ඉතින් මේ රූප කලාප ඇති වෙන්න හේතු තමයි එකක් තමයි මේ රූප කලාප ඇති වෙනවා කර්මය නිසා. පින්පව් නිසා මේ රූප කලාප ඇති වෙනවා. ඒ වගේ ඇති වෙන රූප කලාප 9ක් තියෙනවා. මොකක්ද මේ 9 වචන හැටියට විතරක් කියන්නම්. චක්කු දශකය. ඒ කියලා කියන්නේ අර අෂ්ට කලාපයට තවත් රූප කලාප දෙකක් එකතු වෙලා චක්කු දශකය කියලා ඇතෙනවා. මොකක්ද අෂ්ට කලාපය කියලා කියන්නේ? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ 8ට තව කලාප දෙකක් එකතු වෙලා චක්කු දශකය කියලා කලාපයක් හැදෙනවා. ඔය ආකාරයටම සෝත දශකය, ගාන දශකය, ජීව්‍යා දශකය, කාය දශකය, ස්ත්‍රී භාව දශකය, පුම්භාව දශකය, එහෙම නැත්නම් පුරුෂ භාව දශකය, වස්තු දශකය කියලා මේ ආකාරයට මේ 10 ගොඩවල් තියෙනවා 8ක්. ඊට අමතරව අවසානයේදී ජීවිත නවකය කියලා 9ක් තියෙන එකක් තියෙනවා. අර අෂ්ට කලාපයට තව එක රූප කලාපයක් පරමාර්ථ කලාපයක් එකතු වෙලා හැදෙන. එතකොට මේක තමයි කර්මජ රූප කලාප 9. එතකොට මේ කතා කරන්නේ කලාප ගැන. ලෝකේ තිබිය හැකි කුඩාම ධර්මතා ගැන. ඊට පස්සේ ආයමත් තියෙනවා හිත නිසා. හිතින් පුළුවන් පින්නන්ති රූප උපදවන්න. ඒ හිතින් ඉපදෙන රූප කලාප තියෙනවා 6ක්. මොකද්ද සුද්දාෂ්ටක කලාපේ හැමම පුළුවන් හිතින් උපදවන්න. කාය විඤ්ඤාප්ති නවකය කියලා තියෙනවා. වචී විඤ්ඤාප්ති දශකය කියලා තියෙනවා. දැන් මේ වචන මම හිතන්නේ කියද්දි පැහැදිලි වෙනවා ඇත්තේ මේ කියන්නේ මොකද්ද කියලා. ලහුතා ඒකා දශකය කියලා තියෙනවා. කාය විඤ්ඤාප්ති ලහුතා ද්වාදශකය කියලා එකක් තියෙනවා. වචී විඤ්ඤාප්ති ශබ්ද ලහුතා තේරසකය කියලා තියෙනවා. ඉතින් අපි මේවා එකින් එක ඉදිරියේදී විස්තර කරනවා. ඊට අමතරව ඍතුජ කලාප 4ක් තියෙනවා. ඍතුජ කලාපය කියලා කියන්නේ අපි මේ කියනවා නම් මේ තේජෝ ධාතු. එහෙම රස්නේ මගින් උපදවන කලාප 4ක් තියෙනවා. සුද්දාෂ්ටකයේ එහෙම්මම උපදවනවා. ශබ්ද නවකයේ උපදවනවා. ලහුතාදී ඒකා දශකයේ උපදවනවා. ශබ්ද ලහුතා ද්වාදශකයේ උපදවනවා. ආහාර කලාපේ ආහාරය මගින් උපදවන කලාප දෙකක් තියෙනවා. සුද්දාෂ්ටකයේ එහෙම්ම උපදවනවා. ලහුතා ඒකාදශකය කියලා තවත් කලාපයක් උපදවනවා. ඉතින් පින්වත්නි මෙන්න මේ රූප කලාප තමයි මේ විශ්ව ධාතුවේ කොහෙ ගියත් තියෙන්නේ. මේකෙන් පිට එකක්වත් රූප නැහැ. ඉතින් මේ රූප හැදෙන්නේ මෙන්න මෙතන තියෙන මේ නිෂ්පන්න රූප 18 මගින් තමයි. මේවා තමයි ඇත්තම පරමාර්ථ රූප. මේ පරමාර්ථ රූප කවදාවත් තනිව තියෙන්නේ නැහැ. ඉතින් මේ පරමාර්ථ රූපවලදී අපි අද කතා කරා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන 4. අපි ඊට පස්සේ කතා කරනවා මේ ඉතුරු ධර්මතා වෙනම. ඉතින් මෙතනදී මේ ධර්මතා පොඩ්ඩක් විස්තර කරන්න අපිට මේ රූප කලාප ගැනත් විස්තර කළා තමයි ආයමත් ධර්මතාව ගැන විස්තර කරන්න වෙන්නේ. ඒක නිසා තමයි අපි මේ පොඩ්ඩක් අර ආපු ක්‍රමය පොඩ්ඩක් ඊට වඩා පියවරක් ඉදිරියට තියලා රූප කලාප ගැනත් පොඩ්ඩක් සඳහන් කරේ ඉදිරියේදී ඒක උදව් වෙන නිසා. ඉතින් මේක මේ වචන හැටියට කියනවා නම් දැන් හුරු වෙන්න පොඩ්ඩක් මම කියන්නම්. නිෂ්පන්න රූප 18ක් තියෙනවා. මහා භූත රූප 4 අපි දැන් දන්නවා. ඊට පස්සේ ප්‍රසාද රූප 5 තියෙනවා. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියලා. ඊට පස්සේ ගෝචර රූප කියලා 5ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියලා. මෙතන මේ ස්පර්ශය කියලා ගත්තෙත් මෙතන මේ පඨවි, තේජෝ, වායෝ කියන තුනමයි. ඒකින්ද ඒක වෙනම අපි ගණනය කිරීමේදී ගන්නෙ නැහැ.
දැනට මතක තියාගන්න ඉදිරියේදී විස්තර වශයෙන් විග්‍රහ කරනවා. භාව රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. අවසාන වශයෙන් හෘදේ රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ කියලා තව ධර්මතා තුනක් තියෙනවා. මේ රූප ටිකට තමයි අපි අර කලින් කතා කරපු 18 කියන මේවා තමයි ඒකාන්ත වශයෙන් මේ පරමාර්ථ ධර්ම වෙන්නේ. එතකොට ඒ කියන්නේ ධර්මතාවයන්ගේ දැන් මේ 18ට තියෙනවා අර අපි කලින් කතා කරා වගේ වෙන වෙනම ඒකාන්ත වශයෙන් පරමාර්ථ ධර්මතා වෙන්නේ. ඊට අමතරව මේවත් පරමාර්ථ ධර්මතා හැටියටම තමයි දක්වන්නේ. එතකොට මේ 10ත් එක්ක 28ක් හැටියට දක්වනවා. එතකොට මේවා ගැන විස්තර කරද්දී පැහැදිලි වෙයි මේවා මේකට වඩා මේ 18ට වඩා පොඩ්ඩක් වෙනස් ස්වරූපයක් ගන්නවා. ආකාශ ධාතුව කියලා ධර්මතාවයක් තියෙනවා. විකාර රූප 5 කියලා තියෙනවා. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා කියලා. ඊට අමතරව ලක්ෂණ රූප කියලා 4ක් තියෙනවා. උපචි, සන්තති, ජරතා, අනිච්චතා කියලා. ඉතින් මේ කලින් සඳහන් කරපු මේ 4 හැරුණහම මේ ඉතුරු රූප 24ටම කියන්නේ උපාදාය රූප කියලා. එතකොට දැන් අපි ඊළඟ දවසේ ඉඳන් මේ ඉතුරු උපාදාය රූප 24 එකිනෙක විස්තර කරනවා රූප කලාපත් සමග. ඉතින් මේ රූප වලින් ප්‍රධාන වෙන්නේ මහා භූත රූප 4 තමයි. ඉතින් ඉතිරි රූප 24ම පවතින්නේ මහා භූත රූප 4 නිසා. ඒ 4 නැත්තම් මේ ඉතුරු රූප වලට පවතින්න බෑ. ඒක නිසා තමයි ඒවට උපාදාය රූප කියන නම කියන්නේ. ඉතින් භූත රූප 4ට උපාදාය රූප 24ද කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ. එතකොට මහා භූත රූප 4 කියලත් උපාදාය රූප 24 කියලත් මේ රූප 24 දෙකට බෙදෙනවා. ඉතින් මෙතනදිත් මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ ආපෝ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අපි අර සඳහන් කරපු මේකෙන් හැදෙන රූප කලාපය රූප කලාප 8 නිසා ඇති වෙන අවිනිබ්බෝග රූප කලාපය. එහෙම නැත්නම් සුද්දාෂ්ටක රූප කලාපය වශයෙන් දක්වනවා. මේ වචනේ මතක තියාගන්න අවිනිබ්බෝග රූප කලාපය. එහෙම නැත්නම් සුද්දාෂ්ටකය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8 කවදාවත් එකිනෙකට වෙන් කරන්න බෑ. කොතනද රූපයක් තියෙන්නේ මේ 8 තියෙනවාමයි ඒ 8 තිබිලා තමයි ඉතුරු රූපත් අනිවාර්යෙන් තියෙන්නේ. ඉතින් මේ වචනයත් මෙතනදී පොඩ්ඩක් මතක් කරනවා. ඉතින් පින්වත්නි මේක මේ ආකාරයට අද දවසේ අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස අවසන් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සහභාගී වුණු සියලුම දෙනාට මේක අසා තමන්ගේ ප්‍රඥාව දියුණු කරගත්තු සියලුම දෙනාටත් මේක සංවිධානය කරන්න දායකත්වය දැක්වූ සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමින් අද දින ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.